හොඳට අල්ල ගන්න ඕනේ. අනෙක් සියලු පාඩම් වල රඳා පැවැත්ම මේක මත තියෙනවා. හරිද? මේ ව්‍යාපාර නීතිය කියන්නේ මොකක්ද? ඒකෙන් එළියට එන ගිවිසුම් නීතිය කියන්නේ මොකක්ද කියන එකයි අපි අද කතා කරන්නේ. ඔයාලට දීලා තියෙනවා ටියුට් එකේ නීතිය යනු සමාජයේ පුද්ගලයන්ගේ හැසිරීම පාලනය කරන උපකරණ මිනිසුන්ගේ මානව හැසිරීම එහෙම නැත්නම් අපි කියන්නේ මානසික හැසිරීම පාලනය කරන්න බෑ නීතිය. කරන්න පුළුවන් දේ තමයි භෞතික හැසිරීම පාලනය. ඒ භෞතික හැසිරීම පමණයි අපිට පාලනය කරන්න පුළුවන් මෙන්න මේ මොනම නීතියකින්. එතකොට ව්‍යාපාර නීතිය කරන්නේ ව්‍යාපාර හා සම්බන්ධ වන හැසිරීම පාලනය කිරීම. එනම් අපි මේ නීතිය කියන එක වෙනම කතා කරලා තියෙනවා. අද අපි යනවා ව්‍යාපාර නීතිය කියන එක කතා කරන්න. එහෙනම් ඔයාලට තේරෙනවා නීතියකින් කරන්නේ හැසිරීම පාලනය කරන එක නම් ව්‍යාපාර නීතියෙන් කරන්නේ ව්‍යාපාරයේ ඉන්න ශේෂ්ත්‍රය නැත්නම් අපි කියන වාණිජ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම පාලනය. මොකද වෙන්නේ? වාණිජ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම පාලනය කරන විෂය තමයි අපි හඳුනාගන්නේ මොකක් විදිහටද? ව්‍යාපාර නීතිය විදිහට. එතකොට මේක සම්බන්ධ වෙන තවත් වැදගත් කාරණු තමයි පුතේ වාණිජ්‍ය නීතියට අමතරව ඔය බදුකරණය කියන එක. බදුකරණයනුත් කරන්නේ මිනිස්සුන්ගේ හැසිරීම පාලනය කිරීම. හරිද? එතකොට මේ බදුකරණය කියන විෂයත් වාණිජ්‍ය නීතිය කියන විෂයත් තුලින් වාණිජ්‍ය අපිට වාණිජ්‍ය ශේෂ්ත්‍රය යම් පාලනයකට නතු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට අපි ඉන්න මේ ව්‍යාපාර ලෝකේ අපි ඉන්න වාණිජ්‍ය ශේෂ්ත්‍රයේ මිනිස්සුන්ගේ හැසිරීම පාලනය කරන්න අපි ඉගෙන ගන්න විෂය තමයි මේ වාණිජ්‍ය නීතිය කියලා කියන්නේ. එතකොට මේ වාණිජ්‍ය නීතිය යටතේ අපි කතා කරනවා ඔයාලට දීලා තියෙනවා පුතේ උතන තව ටිකක් තියෙනවා ඒ ටිකක් ලියා ගන්න ඕන අපි කතා කරන්න තියෙන පාඩම් ටික. හරි? ඔතන තියෙනවා පාඩම් ටිකක් දීලා 8ක් ඊට අමතරව තව ඇඩ් වෙන්න ඕන ටිකක් තියෙනවා ඒ ටික මම කියන්නම් ඒ ටික ඔතෙන්ද දාගන්න. එහෙනම් ලියමු අපි වාණිජ්‍ය නීතිය යනු කුමක්ද කියන එක දැන මෙන්න මෙහෙම. වාණිජ්‍ය ශේෂ්ත්‍රයේ පුතේ කවුරු හරි මයික් එකක් ඔන් කරන් ඉන්නවා වගේ එනවා. කවුරු හරි මයික් එකක් ඔන් කරන් ඉන්නවා. හරි. වාණිජ්‍ය ශේෂ්ත්‍රයේ සිටින පුද්ගලයන්ගේ වාණිජ්‍ය ශේෂ්ත්‍රයේ සිටින පුද්ගලයන්ගේ හැසිරීම පාලනය කරනු ලබන විශේෂේෂ්ත්‍රය වාණිජ්‍ය නීතිය ලෙස හැඳින්වේ. වාණිජ්‍ය නීතිය හා බදුකරණය නැමැති විශේෂේෂ්ත්‍රයක් වලින් වාණිජ්‍ය නීතිය වාණිජ්‍ය ශේෂ්ත්‍රය යම් පාලනයකට නතු කරනු ලබයි. ඒ කියන්නේ ව්‍යාපාර ශේෂ්ත්‍රය පුතේ වාණිජ නීතියක් බදුකරණයක් වගේ විෂයන් වලින් යම් කිසි පාලනයක් කරලා තියෙනවා. එහෙම නැති වුණා නම් අපිට සෑහෙන්න දුක් විඳින්න වෙනවා. ඒ වාණිජ නීතිය යටතේ තියෙන පාඩම් ටික තමයි මම ඔයාලට ඔය කියන් යන්නේ. හරිද? ඒකේ තියෙනවා පළවෙනි එක ගිවිසුම් නීතිය ඔයාලට දීලා තියෙනවා. ඒක තමයි අද අපි පටන් ගන්න යන පාඩම. දෙක ඔයාලට දීලා තියෙනවා නියෝජ්‍යත්ව නීතිය. හරිනේ?
තුනෝයාට දීලා තියෙනවා හවුල් ව්‍යාපාර නීතිය. ඇලයිරක් දාලා දාන්න සමාගම් නීතිය කියලා. තුන්වෙනි එකට තව එකක් එකතු කරගන්න හවුල් ව්‍යාපාර නීතිය හා ඇලයිරක් ගහලා සමාගම් නීතිය. සමාගම් නීතිය. මේවා ඔයාට accounts වලදීත් අහු වෙනවා හවුල් ව්‍යාපාර සම්බන්ධ වන නීති. ඒ වගේම සමාගම් ගිණුම් හදද්දි අහු වෙනවා මේ සම්බන්ධයෙන් නීති කොටස. නමුත් ඊට එහා ගිය පොඩ්ඩක් අපි කතා කරන්න තියෙනවා. ඊළඟට හතර තියෙනවා පුතේ ගනුදෙනු කළ හැකි ලියවිලි සම්බන්ධයෙන් නීතිය. ගනුදෙනු කළ හැකි ලියවිලි සම්බන්ධ. ඊට පස්සේ පාඩ තියෙනවා කම්කරු නීතිය. පහ දීලා තියෙනවා කම්කරු නීතිය. 6 ඔතන තියෙනවා රක්ෂණ නීතිය. කමා දාලා ලියන්න. රක්ෂණ නීතිය කමා. කල්බදු කුලී රක්ෂණයේ තියෙනවා කමා, කල්බදු තියෙනවා කමා, කුලී කමා, සිංහක්කර හා ණය සම්බන්ධ නීති. සිංහක්කර හා ණය සම්බන්ධ නීති. ඊළඟට වාට තියෙනවා පුතේ භාණ්ඩ විකිණීමේ නීති. භාණ්ඩ විකිණීමේ නීතිය දීලා තියෙනවා. ඔය 8 වෙනි එක තමයි අපි කතා කරේ පළවෙනි පාඩමේ. ඒක අයින් කරන්න දෙන්න. ඒක ඕනේ නැහැ. ඒක අයින් කරන්න. කපන්න තනියම. මෙන්න මේක ලියන්න දෙන්න. අන්තර්ජාතික වෙළඳ නීතිය කිය. අන්තර්ජාතික වෙළඳ නීතිය කිය. අන්තර්ජාතික වෙළඳ නීතිය. 8යි උතන තියෙන්නේ. තව එකක් දාගන්න 9 කියලා. තව එකක් දාගන්න 9 කියලා. ව්‍යාපාර පරිසරයට අදාළ වැරදි. ව්‍යාපාර පරිසරයට අදාළ වැරදි. සහ නව රෙගුලාසි ලොකු පාඩම් වල තියෙන අපතේ මේ ගිවිසුම් නීතිය කියන එකේම තමයි ටිකක් දරණුවටම බලපාලා අඟ හිරි වැටෙන්න ටිකක් දිගට තියෙන්නේ. හරි මේක ඉවරයි කියන්නේ සෑහෙන ප්‍රමාණයක් ඉවරයි වගේ තමයි. දැන් අපි ඉක්මනට මේක ඉවර කරගමු. හරි ඊළඟට ඔන්න ඔය කියන විෂය පතේ තුල අපිට AT විෂය ධාරාව තුල ඔය කියන විෂය පතේ තුල පාඩම් 9ක් එහෙම නැත්නම් ඒරියා 9ක් අපිට දීලා තියෙනවා වාණිජ නීතියට. එහෙනම් පුතේ අපි ওই පාඩම් 9ම එකක් 10ක් තියෙනවා අපිට මුළු පාඩම්. එකක් අපි මේනොට ඉවරයි. ඒකේ තව පාඩම් 9ක් තියෙනවා වාණිජ නීතිය කියන කොටස. ඒක අපි හිමීට මේකේ කොටස් අල්ල ගන්න ඕනේ. මොකද ඔයා සමහර කොටස් වලට අලුතෙන් එකතු වෙන දේවල් මේ ඔයා දන්නේ නැති කරුණු ඉක්මනට කරන්න බෑ. එන්න අපි හිමීට අල්ලගෙන යන්න ඕනේ. මේ අද සම්බන්ධ වුණා වගේ ඊළඟ දවසෙත් ඔන්ලයින් සම්බන්ධ වෙන්න වෙනවා පුතේ. මොකද අපි කාටවත් මොනවා කරත් අවසානට එන්නේ නරක නාම. ඒ නිසා අපි හොඳ කරන්න යනවා. නමුත් අපේ තියෙන හොඳින් තමාරු අයිති ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා අපි වීඩියෝ දාන්නේ නැහැ කියලා තීරණය කරා. හරි? ඔන්ලයින් විතරයි කරන්නේ. මොකද වීඩියෝ බලන්න එයාලා බලන නෝට් එක හදා ගන්නවා. අපි මේ වෙනුවෙන් වැය කරන දෙයට එයාලා කිසිම අගය කිරීමක් කරන්නේ නැති නිසා. හරි? ඒ නිසා අපි ඉස්සරහට සියලු විෂයන් ඔන්ලයින් තමයි මේ විදිහට Zoom එකෙන් තමයි කරන්නේ. අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයිට කිසිම හේතුවක් උඩ ආයේ වීඩියෝ එකවත් දාන්නේ නැහැ අපි. හරිද? එහෙම දානවා නම් අපි කොන්දේසි 2-3ක් යටතේ තමයි ආයේ දාන්නේ. හරිද? එතකොට මේකට ඔන්ලයින් ඔයාලා පන්ති එන්න බෑ. මේ අපි පන්ති එනවා වගේ ඔයාලා පන්ති ඉන්න. මේ වෙලාවේ පන්ති ඉන්න. ගෙදර නින්. පන්ති පටන් ගන්න දුන්නොත් අපි ඒක ගෙන්න ගන්නවා. නමුත් අපි කරන්න ගියේ හොඳයි. සමහරව ආයත ප්‍රයෝජන ගත්තා. ඒ නිසා හැමෝටම මේකේ වැට ගන්න ඕනේ. ඒ නිසා පුතේ ආයේ වීඩියෝ දාන්නේ නැහැ. යාළුවන්ට කියන්න අද සම්බන්ධ වෙච්ච නැති අයට ආයේ වීඩියෝ බලන්න හම්බෙන්නේ
කොන්දේසි ගණනාවක් යටතේ එහෙම වුණත් බැරිම වුණොත් විතරයි දෙන්නේ නැත්තම් දෙන්නේ නැහැ. නෝට් එක බලා ගන්න කියනවා අනිත් ළමයි. මොකද සාමාන්‍ය පන්තියේ කියනවා එයා ආවේ නැත්තම් ෆොටෝ කොපි ගහලා ගන්න බෑ. අපි මේක හොඳ කරන්න යනවා වීඩියෝ එකක් දෙනවා පුතේ බලලා නෝට් එක හදාගන්න. ඒත් එච්චරයි. ඒ නිසා ආයේ වීඩියෝ දාන්නේ නැහැ ඔයාලට. ඔන්ලයින් තමයි පන්ති සේරම විෂයන් ටික කරගෙන යන්නේ. හරි? දැන් ඒක දැනුවත් කරන්න යාළුවන්ව ආයෙ බලාපොරොත්තු වෙන්න එපා කියන්නේ වීඩියෝ වලින් විතරක් ගොඩ යන්න. මොකද ඒක ෂෙයා කරගෙන ඒක අපි ගාවට ඉන්නෙත් නැතුව ටියුට් ගන්නෙත් නැතුව යාළුවාගේ ටියුට් එක ෆොටෝ කොපි ගහගෙන මේ මොන අසික්කිත වැඩ කරනවා එහෙම අපිත් ඒ විදිහට හැදෙන්න ඕනේ. මොකද අපි හොඳ කරන්න යාළුවා නිකන් අපි නිකන් ජෝකර් ලවා ගන්නට ගන්නවා. හරි? එයාලා කවුද කියලාත් අපි දන්නවා. ඒ නිසා තමයි අපි මේ විදිහේ වැඩක් කරේ. හරි? යාළුවන්ට කියන්න වාගේ ආය ඔන්ලයින් තමයි සේරම තියෙන්නේ වීඩියෝ දාන්නේ නැහැ කියලා. හරි. ඔන්න ඔය පාඩම් ටිකෙන් අපිට තියෙන පළවෙනි පාඩම අපි ගන්නවා ගිවිසුම් නීතිය. ගිවිසුම් නීතිය ඔගේ පළවෙනි එක. සාමාන්‍ය අපි යන අපේ විෂය ධාරාවේ නම් ඇත්තටම අපි කතා කරන මේ දෙවෙනි පාඩම. හරිද? එතකොට මේ දෙවෙනි පාඩම නැත්තම් ගිවිසුම් නීතිය යටතේ පුතේ ලබන මාසයේ ජනවාරි වර ටියුට් දෙකක් හම්බෙන පාඩම් දෙකක හරි පාඩම් දෙකක ටියුට් හම්බෙනවා පාඩම් දෙකම ඉවර කරන්න ඕනේ අපි ජනවාරි මාසෙ තුල හරි එතකොට සමහර වාර පාස් පේපර් එක ගන්න කිව්වේ කරන පාඩමට අදාළ ප්‍රශ්න මම කියනවා කරන්න ඕනේ උත්තරේ අපි වෙනම දවසක් හරි අරන් කතා කරමු තියරි කරගෙන යන අතරේ ප්‍රශ්න කතා කරන්න බැරි වෙයි මේ තියෙන විදිහට මාර්තු එක්සෑම් එක තියෙන නිසා හරි හරි අපි යනවා ගිවිසුම් නීතිය ගැන කතා කරන්න. හරි ගිවිසුම් නීතිය කියනකොටම ඔයාලට තේරෙනවා පුතේ. ඔයාලත් එක එක ගිවිසුම් වලට එළඹිලා ඇති. ඒතර තේරුම් ගන්න. මෙන්න මේ ගිවිසුම් නීතිය අර්ථය කියන්නේ යම්කිසි එකඟතාවයක්. යම්කිසි එකඟතාවයක්. එහෙම නැත්නම් යම් බැඳීමක් වෙන. ගිවිසුමක් කියන්නේ යම් එකඟතාවයක්. එහෙම නැත්නම් යම් බැඳීමක්. ඔයාලගේ එක එක ගිවිසුම් නැත්නම් එක එක බැඳීම් එහෙම නැත්නම් එක එක එකඟතාවයන් තියෙනවා. ඒ එකඟතාවයන් ව්‍යාපාර ගිවිසුමක් නැත්නම් අපි ව්‍යාපාර නීතියට අනුව ගිවිසුමක් බවට පත් වෙනවද නැද්ද? එහෙමපත් වෙනවා නම් ඒ ගිවිසුමක තියෙන්න ඕන මූලික කරුණු මොනවද? ඒ ගිවිසුමක් තුළ අපි කතා කරන මේ සාමාන්‍ය ව්‍යාපාර පරිසරයේ මේ ගිවිසුමේ තියෙන වැදගත් સિદ્ધාන්තයන් මොනවද? අන්න ওই කොටස් ටික තමයි අපේ විභාගේ අහන්නේ. එතකොට අපිට කේස් එකක් වගේ ප්‍රශ්නයක් එනවා. හරි සිද්ධියක් දීලා ඒ සිද්ධියේදී වෙලා තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා අපි පැහැදිලිව අවබෝධ කරගෙන උත්තරේ ලියන්න ඕනේ. ඒ නිසා අපි කරුණු හරියට අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. ඔයාලට මම කියනවා තනියෙන් ගිවිසුම් ගන්න බෑ. මට මාත් එක ගිවිසුමක් ගන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් ඉන්න ඕනේ කවුද? අඩුම තරමේ පාර්ශවයන් දෙන්නෙක් ඉන්න ඕනේ. අඩුම දෙන්නෙක් ඉන්න ඕනේ. වැඩි වුණත් අවුලක් නැහැ. අඩුම දෙන්නෙක්වත් ඉන්න ඕනේ. මෙන්න මේ දෙන්න අතර හරි මේ දෙන්න අතර ඇති කරගන්නවා පුතේ යම් මොනවාරි කරුණක් සම්බන්ධයෙන් එකඟතාවයක්. අපි මෙන්න මෙහෙම කරමු. අපි ওই වැඩේ මෙහෙම එකතු වෙලා කරමු. ඔයා ඔය කොටස කරන්න මම මේ කොටස කරන්න. අන්න ඒ වගේ යම් එකඟතාවයක් ඇති කරගන්න. අන්නේ එකඟතාවය පුතේ නෛතිකව වෙනවනම් ඒ කියන්නේ නීත්‍යානුකූල වෙනවනම් අන්න පුතා කියනවා දෙපාර්ශ්වයක් අතර ඇතිවන නීත්‍යානුකූල එකඟතාවයට කියනවලු මොකක් කියලා? ගිවිසුමක් කියලා. හැබැයි මෙන්න මේකේ ඔයාලා අතර තියෙන එකඟතාවයන් වල මෙන්න මේ කොටස නැතුව ඇති. ඔයාලා අතරක් තියෙනවා යම් එකඟතාවයක්. හැබැයි පුතේ මෙන්න මේ කොටස නැතුව ඇති. නෛතිකත්වය, නීත්‍යානුකූල බවක් නැතුව ඇති.
ඒ නිසා ඒ කියන එකඟතාවයන් ගිවිසුම් බවට පත්වන්නේ නැහැ. එහෙනම් ගිවිසුමක් කියලා කියපුවාම මොකක්ද අපි ගාව තියෙන්න ඕනේ? නෛතිකව ඇති කර ගන්නා වූ එකඟතාවයක් අපි කියනවා මොකද්ද? ගිවිසුමක් කියලා. පුතේ ඕක සරල අර්ථකථනයෙන් කිව්වොත් පුද්ගලයෝ අතර ඇති කර ගන්නවා චේතනාවක් නෛතිකව බැඳලා ඉන්නේ. නෛතිකව නීතියෙන් බැඳලා ඉඳීමේ චේතනාව මත පුද්ගලයෝ අතර ඇති කර ගන්නා වූ එකඟතාවයට අපි කියනවා ගිවිසුමක් කියලා. එහෙනම් මෙන්න මෙයාගේ චේතනාව සෑම කර්මයකටම මුල් වෙන්නේ මොකද්ද? චේතනාව. මෙයාගේ චේතනාවත් නෛතිකව බැඳිලා ඉන්නේ. මෙයාගේ චේතනාවත් නෛතිකව බැඳිලා ඉන්නේ. අන්න එහෙම වෙන අවස්ථාවන් වල මොකක්ද ඇති වෙන්නේ? නීත්‍යානුකූල ගිවිසුමක් ඇති වෙනවා කියලා ගිවිසුම් නීතියේදී කියනවා. ලියන්න යටින් මෙන්න මේම ගිවිසුමක් යන නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාවෙන් නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාවෙන් පුද්ගලයන් අතර ඇතිවන්නා වූ එකඟතාවයක් ගිවිසුමක් ලෙස හැඳින්වේ. මොකද්ද ගිවිසුමක තියෙන්නේ? නම් නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව. පුද්ගලයන් අතර ඇතිවනවලු මොකද්ද? එකඟතාවය. එහෙනම් නෛතික වශයෙන් දෙන්නව බැඳිලා ඉන්න එකඟ වෙලා ඒ දෙන්න එකඟතාවයේ මත ඇති වෙනවලු මොකද්ද? ගිවිසුමක්. බලන්න පුතේ කියනවා මේ අනුව ගිවිසුමක් තුල පහත ලක්ෂණයන් අන්තර්ගතව දැකිය හැක. මොකද්ද තියෙන්නේ? නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව. අන්න පළවෙනි ලක්ෂණය. බලංගු ගිවිසුමක තියෙන්න පුළුවන් නැත්නම් ගිවිසුමක කියන කතාවේ තියෙන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණයක් තමයි නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව. ඒ වගේමයි මේ කවුරු අතරද වෙන්නේ? පුද්ගලයන් අතර වෙන්නේ. අවසාන එක තමයි එකඟතාවයක් වෙන්නේ. එහෙනම් පුතේ ගිවිසුමක තියෙන්න ඕනේ ලක්ෂණ නැත්නම් අන්තර්ගතයේ තියෙනවා පුද්ගලයෝ ඉන්නවා එකඟතාවයක් තියෙනවා නෛතිකව බැඳීමේ චේතනාවක් තියෙනවා. එහෙනම් ඔන්න ඔය කරුණු වලින් සමන්විත වන ඕනෑම එකඟතාවයක් අපි කියනවා මොකක් කියලාද? ගිවිසුමක් කියලා. එහෙනම් මෙන්න මේ විදිහේ දෙපාර්ශ්වයන් නෛතිකව බැඳිලා ඉඳීමේ චේතනාව මත ඇති කරගන්න එකඟතාවයන් ගිවිසුම් විදියට වාණිජ ලෝකේ කතා කරනවා. මතක තියාගන්න ගිවිසුම වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? නෛතික එකඟතාවයේ තියෙන්න ඕනේ. අන්න මම කිව්වා පුතේ ඔයාලා අතරක් තියෙනවා එක ගිවිසුම්. දෙමාපියන් හා දරුවන් අතර තියෙන සෙනෙහසෙන් බැඳිලා ඉන්න එකඟතාවය. දෙමාපියෝ දරුවන්ව පෝෂණය කරනවා, දරුවා විසින් දෙමාපියන්ව පෝෂණය කරනවා. එකඟතාවයක් තියෙනවා. ඒ වගේම තියෙනවා ස්වාමි පුරුෂයා භාර්යාව අතර. ස්වාමි පුරුෂයා කටයුතු භාර්යාව කටයුතු මෙයාලා බෙදාගෙන දෙක එකඟතාවයෙන් කරගෙන යනවා. ඒ වගේම තියෙනවා මිතුරන් අතර තියෙනවා සම්බන්ධයක්. මිතුරන් අතර එයාලා අතරත් එකඟතාවයක්. හැබැයි පුතේ මෙන්න මේ තියෙන එකඟතාවයන් ඔයාට කියන්න පුළුවන්ද නෛතිකයි කියලා? අන්න එකඟතාවයක් තිබ්බ පළියට ඒක මොකක් වෙන්නේ නැද්ද? ගිවිසුමක් බවට පත් වෙන්නේ නැත. හරි? මෙන්න මෙහෙම
නෛතිකව බැඳීමේ චේතනාවකින් තොරව පවතින ගිවිසුම් වලට අපි කියනවා මොනවා කියලාද? ගෘහස්ත ගිවිසුම් කියලා. වාණිජ ගිවිසුම් නෙමෙයි. ඒවා මොන ගිවිසුම්ද? ගෘහස්ත ගිවිසුම්. ඇයි ගෘහස්ත ගිවිසුමක් වෙන්නේ? එකඟතාවය නෛතිකව බැඳීමේ චේතනාවක් නැති නිසා. හරි? එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න. වාගේ ටියුට් එකේ දීලා තියෙනවා දෙමාපියන් සහ දරුවන් අතර දරුසෙනියස් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ එකඟතාවය. ස්වාපුරුෂයා භාර්යාව අතර විවාහික යුතුකම් ඉටු කිරීම සම්බන්ධයෙන් ඇතිවන්නා වූ එකඟතාවය. මිතුරු මිතුරියන් අතර මිත්‍රත්ව සම්බන්ධතාවය මූලික කොටගෙන ඇතිවන්නා වූ එකඟතාවය. ඒ වගේමයි ඔන්න ඔය කියන එකඟතාවයන් සියල්ල අපි හඳුනා ගන්නවා මොන එකඟතාවයන් විදියට? ගෘහස්ත එකඟතාවයන්, එහෙම නැත්නම් ගෘහස්ත සම්බන්ධතාවයන්, එහෙම නැත්නම් ගෘහස්ත ගිවිසුම් විදියට. ඇයි එහෙම එකඟතාවයක් ගිවිසුමක් බවට පත් නොවි අර වගේ ගෘහස්තයක් ගැන කතා කරන්න ගියේ? ඒ එකඟතාවය තුල මොකද්ද නැති වුනේ? නෛතිකව බැඳීමේ චේතනාව නැති වුණා. ඒ නිසා මුදේ අපිට කියනවා ඊළඟ කරුණ බලන්න, සෑම ගිවිසුමක්ම එකඟතාවයකි. සෑම ගිවිසුමක්ම එකඟතාවයක්. මේ ගිවිසුමක් වෙන්න නම් එකඟතාවය තියෙන්න ඕන. සෑම එකඟතාවයක්ම ගිවිසුමක් බවට පත්වන්නේ නෑලු. ඇයි? එකඟතාවයන් ගිවිසුමක් බවට පත් වෙන්න නම් නෛතිකව බැඳීමේ චේතනාව තියෙන්න ඕන. සමහර එකඟතාවයන්, මේ අපි කියපු එකඟතාවයන් වල නෛතික බැඳීම නැහැ. ඒ නිසා ඒක ගිවිසුමක් බවට පත්වන්නේ ලියන්න මෙන්න මෙන්න. මේට හේතු වන්නේ සමහර එකඟතාවයන් තුල නෛතිකව බැඳීමේ චේතනාව නොපවතීමයි මෙලෙස නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාවකින් තොරව ඇතිවන්නා වූ එකඟතාවයන් ගෘහස්ත එකඟතාවයන් ලෙස හැඳින්වේ. ඒක පුතේ යටින් ඉරක් ගහගන්න. නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාවක් නොමැති වීම කියන. හරි? ඒවා අපි මොනවා කියලාද හඳුන්වන්නේ? ගෘහස්ත එකඟතාවය. බලන්න ගෘහස්ත එකඟතාවයන් වලට දීලා තියෙනවා නඩු තීන්දුව ටිකක්. ඔයාලට දීලා තියෙනවා පුතේ කියව ගන්න කරුණු. ඔන්න නඩු තීන්දුව මම හදපුවා නෙමෙයි, නඩු තීන්දුව තුනක් දීලා තියෙනවා. මේ වගේ ගෘහස්ත සම්බන්ධයි. ගෘහස්ත ගිවිසුම් නැත්නම් ගෘහස්ත එකඟතාවයන් සම්බන්ධයෙන් මීට පෙර දුන්නු නඩු තීන්දුව ටිකක්. බලන්න පළවෙනි එක
ස්වාමි පුරුෂයා භාර්යාව ශ්‍රී ලංකාවේ සේවය කළ අතර නිවාඩුවක් ගත කිරීමට සිය මව් රට වන එංගලන්තයට පැමිණියේ. නිවාඩුව අවසන් වීමෙන් පසු භාර්යාව බලවත්සේ රෝගාතුරව හේයින් ස්වාමි පුරුෂයා පමණක් ශ්‍රී ලංකාවට පැමිණියේ. එසේ පැමිණීමට පෙර සිය භාර්යාව සෑම මාසකම පවුම් 30 බැගින් එවන බවට ස්වාමි පුරුෂයා එකඟ විය. මෙසේ ගිවිසුම කඩ කිරීම සම්බන්ධයෙන් පැවති නඩුවේදී අධිකරණය ප්‍රකාශ කර සිටියේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර විවාහක යුතුකම් ඉටු කර දීම සඳහා එළමෙන්නා වූ එකඟතාවය දුවස්ත එකඟතාවයක් බැවින් මේක ගිවිසුමක් බවට සැලකිය නොහැකිය. කොහොම වෙන්නත් පුළුවන්. අනේ ඉතින් අපි දෙන්නම යන් කියලා ගියා. ගිහිල්ලා ඉවරලා මොකද වුනේ? ස්වාමි පුරුෂයා විතරක් ආව රටෙන් ඇවිල්ලා පවුන්තිය ගානේ වන්නම් කිව්වා. ගියාට පස්සේ නේද? චංචලයි හිත නිශ්චලයි වෙනස් වුණා. පවුන්තිය ගානේ ගෙව්වේ නැහැ. භාර්යාව දැම්ම නඩුවක් මූ මට ගෙවන්නේ නැහැ කියලා. අධිකරණය කිව්වා මේක ගෘහස්ත එකඟතාවයක් නෛතික බැඳීමේ චේතනාවක් නැtei කියලා. එහෙනම් මේක ගිවිසුමක්වත් දෙ නඩු දාන්න බෑ. ඊළඟට ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර නිවසක් ලබා දීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති වූ අතර මේදී බිරිඳ ස්වාමියාගේ ඒ සම්බන්ධයෙන් නිවිල්ලකට අස්සන් තබලා ගන්න අන්න ටිකක් නෝනක්කාර කෙනෙක් යා. හැම එකම අස්සන් කරලා අරන් තියා ගන්නවා. මේදී මේ ගෘහස්ත එකඟතාවයක් ලෙස පෙනුනත් එහිදී නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව විද්‍යාමාන වී ඇති බැවින් ඇයි පුතේ බැඳිලා ඉන්නවා කියලා එයා මොකද කරේ? අස්සනක් කරා. එහෙනම් ගෘහස්ත එකඟතාවයෙන් ඇති කර ගන්න පුළුවන් මොකක් විදියටද? නීත්‍යානුකූල විදියට. කොහොමද? නෛතිකව බැඳිලා ඉන්නවා කියලා මොනවා හරි සටහන් කරගන්න. එහෙනම් ඒ වගේ වෙලාවට නෛතිකව බැඳිලා ඉන්නවා කියලා ඔප්පු වෙලා තියෙනවලු. ඊළඟට ජේස් විසින් එස් නම් තම මිතුරිය සහ තම මිත්තණිය සමග රූපවාහිනී විකාශ වූ ලොතරැයි ක්‍රීඩාවකට සම්බන්ධ වූ අතර මේදී ඊට අදාළ වියදම ජේ සහ එස් විසින් ජයාංක තේරි මිත්තණිය විසින්ද කරන ලද අතර ටිකට් පත ජේගේ නමින් මිලදී ගන්නා ලදී. මේදී තිදෙන අදාළ ත්‍යාග මුදල සමසමව බෙදා ගන්නා බවට එකඟතාවයක් ඇති කර ගන්නා ලදී. මේදී ඔවුන් විසින් ජාග්‍රහණය කළද එකඟ වූ පරිදි අදාළ ත්‍යාග මුදල බෙදා ගැනීම ජේ විසින් ප්‍රතික්ෂේප කරන ලද බැවින් ජේට විරුද්ධව මෙම නඩුව පවරන ලදී. මේදී ජේගේ නීතිඥවරයා විසින් මේ පෞද්ගලික හිතවත්කම් මත එක් කර ගන්නා වූ ගෘහස්ත එකඟතාවයක් බවට තර්ක කර ලද අතර අධිකරණය විසින් එකී තර්කයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මේ තිදෙන අතර ත්‍යාග බෙදා ගැනීම සම්බන්ධයෙන් වූ චේතනාව නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාවක් වන බව පැහැදිලිව පෙන්වලා තියෙනවා. ඒ නිසා මෙයා ගිවිසුමක් කඩ කරලා තියෙනවා කියේ. එහෙනම් පුතේ මොකද ජේ කියන්නේ එස් කියන්නේ මිතුරියක් තව මිත්තණියක් එක්ක. එතකොට මෙතන තියෙනවා කඩකිරීම දෙකක්. ඒ යාළුවන් අතර වුණා නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්නවා යාළුවන් දෙමාපියන් කියන පාර්ශවයන් දෙකක් එක්ක එකතු වෙලා තියෙනවා. ඒත් එක්කම මේකේ ත්‍යාග මුදල සම්බන්ධයෙන් බැඳිලා ඉඳලා තියෙනවා, පෙනිලා තියෙනවලු, එකඟ වෙලා තියෙනවා මෙයාලා මේක සමසමව බෙදා ගන්න. මෙන්න මේ වගේ පෙර නඩු තීන්දුව කියලා තියෙනවා. මුතේ ගෘහස්තවත් මෙහෙම සිද්ධි ඇති වෙන්න පුළුවන්. ඒ සිද්ධිය ගිවිසුමක් බවට පත් වෙන්න නම් නීත්‍යානුකූල බවක් පෙනී තිබිය යුතුයි කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න සෑම ගිවිසුමක් තුලම එකඟතාවයක් පැවතුනත් සෑම එකඟතාවයක්ම ගිවිසුමක් බවට පත්වන්නේ නැත. හේතුව තමයි නෛතික බැඳීමේ චේතනාවක් නැතිවීම. ඊළඟට ඔයාලට දීලා දෙන ප්‍රශ්නයක්. මට මේක කියන්න ඔයාලට නඩුවක් දාන්න පුළුවන්ද කියලා. නුවරඑළියේ පදිංචි පියල් තම මිත්‍ර විමල්ගේ විවාහ මංගල උත්සවයට සැරසිලි සඳහා මල් කූඩයක් එවීමට පොරොන්දු වේ. කෙසේ වෙතත් තම පොරොන්දුව ඉටු කිරීමට පියල් අසමත් වේ.
පොරොන්දුව කඩ කිරීම සම්බන්ධයෙන් පියල්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට විමල් කල්පනා කරයි. විමල්ට උපදෙස් දෙන්න. මොකද්ද කරන්න වෙන්නේ? මේක මිත්‍රයන් අතර ඇතිවන්නා වූ එකඟතාවයක් නිසා මේකේ නෛතික භාවයක් පෙන්වෙන්න නැහැ. ඒවා ගෘහස්ත එකඟතාවයන් වන බැවින් මේක ගිවිසුමක් කඩ කිරීමක් සම්බන්ධයක් නොවනේ. මේක ගිවිසුම් කඩ කිරීම යටතේ නඩු පවරන්න බෑනේ. අන්න ඒක කියලා කියන්න ඕන. එහෙනම් මොකද්ද කියන්නේ? පියල් සහ විමල් අතර තියෙන්නේ මිත්‍ර සම්බන්ධතාවයක්. හරි? ඒ මිත්‍ර සම්බන්ධතාවය ග්‍රහණය කරගන්න ඕනේ. ඒ ග්‍රහණය කරගෙන ඉවරලා ඔයා දැනගන්න ඕනේ එහෙනම් මෙහෙම මිත්‍ර සම්බන්ධතාවයක් තිබ්බොත් ඒක ගිවිසුමක් බවට පත් වෙන්නේ නැtei කියන එක. ඒක ඔයා ග්‍රහණය කරගෙන තියෙන්න ඕනේ. එහෙනම් අපි ඔක ලියද්දී හොඳට මතක තියාගන්න. මෙන්න මෙහෙම කියන්න ඕනේ. මොකද්ද කියන්න ඕනද? ගිවිසුමක් ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඉස්සරලා ඒක කියන්නේ. නෛතිකව බැඳීමේ චේතනාවක් තුල පාර්ශ්වයන් අතර ඇතිවන්නා වූ එකඟතාවයක් ගිවිසුමක් වේ. ඉස්සරලා ඒක කියන්නේ. ඊට පස්සේ කියන්නේ ඒ ගිවිසුමක තියෙන්න ඕන ප්‍රධාන අන්තර්ගත ලක්ෂණ තුන. මොනවාද අන්තර්ගත ලක්ෂණ තුන? නෛතිකව බැඳීමේ චේතනාවක් තියෙනවා. පුද්ගලයන් අතර සම්බන්ධයක් තියෙනවා. නැත්නම් පුද්ගලයන් ඒහා සම්බන්ධ වෙනවා. එහෙම තමයි එකඟතාවයක් ඇති වෙන්නේ. මෙන්න මේ කියන කරුණු තුනම සම්පූර්ණ වුණොත් පමණයි ගිවිසුමක් බවට පත් වෙන්නේ. නමුත් නෛතික බැඳීමේ චේතනාවකින් තොරව ඇතිවන එකඟතාවයනුත් තියෙනවා. මොනවාද ඒ දේවල්? දරුවන් හා දෙමව්පියන් අතර, ස්වාම පුරුෂයා භාර්යාව අතර, මිත්‍රයන් අතර. මෙන්න මේ සිද්ධියක් වෙලා තියෙන්නේ මිත්‍රයන් අතර ඇතිවෙච්ච එකඟතාවයක්. ඒක තුළ නෛතික බැඳීමේ චේතනාවක් පේන්න නැති නිසා මේක ගිවිසුමක් කඩ කිරීමක් බවට පත්වන්නේ නැtei කියන එක ඔයා ලියන්න ඕන. ඔන්න ඔය කරුණ පුතේ පෙළගස්සන්න අනිවාර්යෙන් ඔයාට ලකුණු 10 දෙන්න වෙනවා. මොකද්ද? ගිවිසුමක් කියන එක නිර්වචනය හැදිලා අන්තර්ගතයන් ටික කියලා එහෙම අන්තර්ගතය තුල නෛතික බැඳීමක් නැති වෙනවා නම් ඒවා ගෘහස්ත එකඟතාවයන් කියලා ඒක ඇතුළත් වෙන කරුණු තුනම ලියලා මේකත් කියන්න මිත්‍ර සම්බන්ධතාවයක් අතර ඇතිවන්න එකඟතාවයක් වන හේයින් ගිවිසුම කඩවීමක් සිදුවන්නේ නැtei කියන. ඔන්න ඔය ටික කියා ගන්න පුළුවන් නම් ඕකේ ලකුණු ටික ගන්න පුළුවන් වෙනවා. ඔක ලියන්න ඔයාලා ලියන්න පුළුවන්. හරි? අපි ගිවිසුම මං කියවනවා ගිවිසුම නිර්වචනයේ අන්තර්ගත ලක්ෂණ ඊට පස්සේ ඒක අර අපි කිව්වේ සෑම ගිවිසුමක් තුලම එකඟතාවයක් තිබුණා. සෑම එකඟතාවයක්ම ගිවිසුමක් වෙන්නේ නැත්තේ ඇයි? ඒක තුල නෛතික බැඳීමක් නැති නිසා මේකත් ඒකට අදාළ වෙන එකක්. ඒ නිසා මේකට ගිවිසුම කඩ කිරීම සම්බන්ධයෙන් නීතියක් සරණක් ගන්න බෑ කියන එක ඔයා කියන්න ඕන. ඊළඟට අපි බලාගමු මේ ගිවිසුමක් ඇති වෙන විදිය. මේ ගිවිසුම ඇති වෙන විදිය. මේකේ ඉන්නවා කියවනේ පුතේ පාර්ශ්වයන් දෙන්නේ. මුකුත් අදින්න එපා දැම්ම. හරි? මේකේ ඉන්නවා පාර්ශ්වයන් දෙන්නේ. මේ ගිවිසුමට යෝජනාව ඉදිරිපත් කරන කෙනෙක් ඉන්නවා. ඉදිරිපත් කරන්න. හරියට අහන කෙනා වගේ සම්බන්ධය ඇති කරගන්න අහන කෙනා වගේ අන්නේ යෝජනාව ඉදිරිපත් කරන කෙනා. එහෙනම් පුතේ ඉදිරිපත් කරන කෙනා ඉන්නවා නම් එහා පැත්තේ කවුද ඉන්න ඕනේ? ඒ යෝජනාව පිළිගන්න පුද්ගලයා. පිළිගන්න තැනත්තා. මෙන්න මෙයා මේ යෝජනාව මෙයාට ඉදිරිපත් කරනවා. මොකක්ද ඉදිරිපත් කරන්නේ යාට? යෝජනාව. හරි? මෙන්න මේ යෝජනාව කරාට පස්සේ මෙයා මේ යෝජනාව පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරනවා. අපි කියමු පිළිගැනීම කරනවා කියලා. අන්න ඒ පිළිගැනීම කරාට පස්සේ ඇති වෙනවා මොකද්ද? අපි කියන මේ ගිවිසුම. පුතේ සිංහල භාෂාව තුල අපි මේ කතා කරාට මේවා
අපි ලෝවලදී නැත්නම් නීතියේදී යෝජනාව ඉදිරිපත් කරන්න හොඳට මතක තියාගන්න. එයාට අපි නමක් කියනවා අර්පණදායි. කවුද යෝජනාව ඉදිරිපත් කරන කෙනා? අර්පණදායි. අර්පණදායි. යෝජනාව පිළිගන්න කෙනා අර්පණලාභී. අර්පණලාභී. මෙන්න මේ යෝජනාවට කියනවා අර්පණය කියලා. අර්පණය. මෙන්න මේ යෝජනාව එහෙම නැත්නම් අර්පණය අර්පණලාභී පිළිගත්තොත් අපි කියනවා ප්‍රතිග්‍රහණය කියලා. ප්‍රතිග්‍රහණය. අන්න එහෙනම් පුතේ ගිවිසුමක් ඇති වෙන්නේ කොහොමද? අර්පණදායි විසින් අර්පණය අර්පණලාභියාට දුන්නට පස්සේ ඒ අර්පණලාභියා ඒක ප්‍රතිග්‍රහණය කරා නම් ඇති වෙනවා මොකද්ද? ගිවිසුමක්. මෙන්න මෙහෙම තමයි ගිවිසුමක් ඇති වෙන්නේ. සාමාන්‍ය සරල භාෂාවෙන් කිව්වනම් යෝජනාව ඉදිරිපත් කරන කෙනා යෝජනාව පිළිගන්න පුද්ගලයාට ඉදිරිපත් කරාට පස්සේ ඒ යෝජනාව යා පිළිගත්තොත් තමයි ගිවිසුමක් ඇති වෙන්නේ. හැබැයි ආයෙ මම කියන්නේ මේකේ යෝජනාව ඉදිරිපත් කරන කෙනාට කියන්නේ අර්පණදායි කියලා. යෝජනාව පිළිගන්න කෙනා අර්පණලාභියා කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ අපි කෙලින්ම කතා කරනවා කවුද? අර්පණදායි විසින් අර්පණය කියන්නේ මොකටද? යෝජනාවට. අර්පණය යෝජනාව පිළිගන්න කෙනාට අපි කියනවා අර්පණලාභියා වෙත. එහෙනම් අර්පණදායි අර්පණය අර්පණලාභියා වෙත සංනිවේදනය කිරීමෙන් පසු ප්‍රතිග්‍රහණයක් ඇති වූවා නම් ඇති වෙනවා මොකද්ද? ඔන්නෝක පුතේ ඔය රූප සටහන ඔය කොටුව ඇතුලේ අඳගන්න. වෙන එක පෑනකින් ලියන්න සාමාන්‍ය විවහාරේ. යෝජනාව ඉදිරිපත් කරන්න යෝජනාව පිළිගන්න තැනත්තට කියනවා. ඒ තැනත්තා ඒක පිළිගැනීම කරනවා. ගිවිසුම ඇති වෙනවා. අපි ව්‍යාපාර නීතියේ පදවලට හැරෙනවා. අර්පණදායි අර්පණය යෝජනාවට කියන්නේ අර්පණය. පිළිගන්න තැනත්තට කියන්නේ අර්පණලාභියා. යෝජනාව පිළිගැනීමට අපි කියනවා ප්‍රතිග්‍රහණය. ප්‍රතිග්‍රහණය කළොත් ඇති වෙනවා මොකද්ද? ගිවිසුම. ලස්සනට අඳගන්න. හරි. යෝජනාව ඉදිරිපත් කරන්න අර්පණදායි වෙනවා. යෝජනාවට අපි අර්පණය කියනවා. යෝජනාව පිළිගන්න අර්පණලාභියා බවට පත් වෙනවා. යෝජනාව පිළිගැනීමට ප්‍රතිග්‍රහණය කියනවා. ප්‍රතිග්‍රහණය කළොත් ඒක මොකක් බවට පත් වෙනවද? ගිවිසුමක් බවට පත් වෙනවා. ඊළඟට යන් අපි එහා පැත්තට. X නම් පුද්ගලයාට ජීවිත රක්ෂණාවරණයක් ලබා ගැනීමට අවශ්‍ය වූයේ නම් අන්න X නැමැති පුද්ගලයාට ජීවිත රක්ෂණාවරණයක් ගන්න ඕමනාවක් වුණා නම් හරිද? අර්පණය කරන්නේ කවුද? X නැමැති පුද්ගලයා. එයා කවුරු විදියට හඳුනන්නේ? අර්පණදායි. එයා ඒ රක්ෂණ යෝජනාව ඉදිරිපත් කරනවා. මොකක්ද ඉදිරිපත් කරන්නේ? රක්ෂණ යෝජනාව. ඒකට අපි කියනවා මොකක් කියලාද? අර්පණය කරනවා.
කාටද කරන්නේ? අපි හිතමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කම්පැනි සමාගම. එයා කවුරු බවට පත් වෙනවද? එයා කවුරු බවට පත් වෙනවද? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමාගම අර්පණලාභියා බවට පත් වෙනවා. ඒ අර්පණලාභියා විසින් මේක පිළිගැනීමක් කරුවා. එහෙම නැත්නම් මොකක් කරොත්ද? ප්‍රතිග්‍රහණය කරොත් මොකක්ද ඇති වෙන්නේ? ගිවිසුමක්. හැබැයි මොන ගිවිසුමක්ද? රක්ෂණ ගිවිසුමක් ඇති වෙනවා. එහෙනම් කොහොමද මේකෙදි මේ සිද්ධිය වෙන්නේ? X නැමැති අර්පණදායි රක්ෂණ යෝජනාව නැත්නම් රක්ෂණය සඳහා වූ අර්පණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නැමැති අර්පණලාභියා වෙත යොමු කරනවා. අපි කියමු මේ සමාගම ඒක පිළිගැනීම එහෙම නැත්නම් ප්‍රතිග්‍රහණය කළොත් ඇති වෙනවා මොකද්ද? රක්ෂණ ගිවිසුමක්. මෙන්න මේ විදිහට තමයි පුතේ ගිවිසුමක් ඇති වෙන්නේ. අර්පණලාභියෙක් අර්පණදායි කෙනෙක් අර්පණයක් ප්‍රතිග්‍රහණයක් කියන මෙන්න මේ මූලික સિદ્ધාන්තයන් ටික හරියට සිද්ධ වුණොත් තමයි අපි ව්‍යාපාර නීතිය තුල මොකක්ද හඳුනාගන්නේ? ගිවිසුමක් කියන එක හඳුනාගන්න. අඳ ගන්න පුතාටක් ගාලා ওই රූප සටහන ඊට පස්සේ අපි යනවා පුතේ ඔන්න ඕමයි රක්ෂණයක් නැත්නම් අපි කියන්නේ යෝජනා ගිවිසුමක් ඇති වෙන්නේ. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ වළංගු ගිවිසුමක පැවතිය යුතු මූලිකාංග කියන කොටසට ලියා ගන්න පුතේ ප්‍රධාන කොටස් ටික ගිවිසුමක තියෙන්න ඕන දේ. එක අර්පණය මොකක්ද අර්පණයට කියන්නේ? සාමාන්‍ය විවහාරය යෝජනාව. ලියා ගන්න එපා. දැන් මම දන්නේ ව්‍යාපාර නීතිය පැත්තෙන් යෝජනාව. දෙක ප්‍රතිග්‍රහණය තුන නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව. ඊළඟට ප්‍රතිස්ථාව දැනග ලියා ගන්න. ප්‍රතිස්ථාව හතර ප්‍රතිස්ථාව. පහ ගිවිසුම් සක්නුතාව තාවය කියලා දාගන්න. සක්නුතාවය ඊළඟ ගිවිසුමේ නීත්‍යානුකූල භාවය
6යි 7 අර්පණය හෝ ප්‍රතිග්‍රහණය වශයෙන් පාර්ශවයන් විසින් දෙන ලද කැමැත්ත නියම කැමැත්ත වීම ඒ තමයි 7 පාර්ශවයේ දීලා තියෙන කැමැත්ත නියම කැමැත්ත වෙනවා ඉතින් දාගන්න පුතේ 8 කියලා තව එකක් නීතිය මගින් නියම කර ඇති උපචාරයන්ට අනුකූල වීම නීතිය මගින් නියම කර ඇති උපචාරයන්ට අනුකූල වීම ඔන්න ඔය කරුණු 8 වළංගු ගිවිසුමක් තුල අන්තර්ගත විය යුතුයි මොනවද මේ 8 බලන්න අපෞසරයක් අර්පණය තියෙන්න ඕනේ ප්‍රතිග්‍රහණය තියෙන්න ඕනේ නායතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාව තියෙන්න ඕනේ ප්‍රතිස්ථාව තියෙන්න ඕනේ ගිවිසුම් සක්මුතාවය තියෙන්න ඕනේ ගිවිසුමේ නීත්‍යානුකූලභාවය තියෙන්න ඕනේ අර්පණය හෝ ප්‍රතිග්‍රහණය වශයෙන් දෙන ලද කැමැත්ත නියම කැමැත්ත වෙන්න ඕනේ නීතිය මගින් කරලා තියෙන උපචාරයන්ට අනුකූල වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ නීතියෙන් කියලා තියෙන යම් කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි වලට අනුගත වෙලා තියෙන්න ඕනේ කියන එකයි. අපි ඔන්න ඔය 8 තමයි ඉස්සරහට කතා කරගෙන යන්නේ. ඔන්න ඔය 8 තමයි අපි ඉස්සරහට කතා කරගෙන යන්නේ. ඔය කරුණු 8 ඉවර වෙන තැන අපේ පාඩම අවසන් වෙනවා. ඊට පස්සේ පුතේ ඔයාලට මම දීලා තියෙනවා ටියුට් එකේ නියම කැමැත්තක් නොමැති වීමට හේතු මේ මිනිස්සු දෙන කැමැත්ත නියම කැමැත්ත නොවෙන්න හේතු ලියා ගන්න පුතේ නියම කැමැත්ත වෙන්නේ නැත්තේ මෙන්න මෙහෙම වුණා වැරදි ඊළඟට කරුණු වරදවා දැක්වීම එතකොට ඇත්ත කැමැත්ත නෙමෙයිනේ ගන්න වෙන්නේ බොරු කියලා වාට්ටු වෙනවනේ ඊළඟට අයිතු බලපෑම මරනවා නැත්තම් කපනවා මේකට කැමතියන් කිව්වොත් අයිතු බලපෑම ඒ කියන්නේ බලපෑම් කරලා ගන්න. තව එකක් තියෙනවා තර්ජනය හෝ බලහත්කාරය. තර්ජනය හෝ බලහත්කාරය. තර්ජනය හෝ බලහත්කාරය. තර්ජනය හෝ බලහත්කාරය. ඔන්න ඔය කියන වැරදීම කරුණු වර්ධවා දැක්වීම අයිතු බලපෑම එහෙම නැත්නම් බලහත්කාරය මෙන්න මේ කියන කාරණා 4 තුල අපි දෙන කැමැත්ත නියම කැමැත්ත වෙන්නේ නැහැ. මොකද පුතේ අර්පණයක් කරන්නත් නියම කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ යෝජනාවක් කරන්න. ප්‍රතිග්‍රහණය කරන්නත් නියම කැමැත්තක් තියෙනවා. නම් මේ කරුණු වර්ධවා දක්වලා හරි තව වංචා සහගතව කරලා හරි බලපෑම් කරලා හරි යෝජනාවක් ගන්න එකත් වැරදි. ඒක ප්‍රතිග්‍රහණය කරන එකත් පිළිගන්න එකත් වැරදි. ගිවිසුමට අනුව මේක වළංගු වෙන්නේ
නෑ කියලා තමයි ඔය කියන්නේ. මොකද ඔයාලට තේරෙනවා ලියනකොට මම කිව්වා අර්පණයට හෝ ප්‍රතිග්‍රහණයට දෙන කැමැත්ත නියම කැමැත්ත වෙන්න ඕනේ. ඔන්න ඕ වගේ තොර වෙන්න ඕනේ කියලා. අපි යමු දැන් අර්පණය කියන්නේ මොකටද කියලා කතා කරා. අර්පණය ඔයා දන්නවා දැන් අර්පණයක් කියන පදේ කියපු ගමන් ඔය මොකද්ද? යෝජනාව. එහෙනම් පුතේ අර්පණයක් කියලා කියන්නේ බැඳිලා සිටීමේ චේතනාවෙන් යුක්තව සිදු කරනු ලබන පොරොන්දුවක් අපි කියනවා මොකක් විදිහටද? අර්පණයක් විදිහට. මොකක් විදිහටද කියන්නේ? බැඳී සිටීමේ චේතනාවෙන් යුක්තව සිදු කරනු ලබන පොරොන්දුවක්. පොරොන්දු කරනවා මෙන්න මේක අපි කරනවා කියලා යෝජනාවට අපි කියනවා මොකක් කියලාද? අර්පණයක් කියලා. ලියන්න මෙන්න මෙහෙම යටින්. බැඳී සිටීමේ චේතනාවෙන් යුක්තව සිදු කරනු ලබන පොරොන්දුවක් අර්පණයක් ලෙස හැඳින්වේ. මොකද්ද කරන්නේ? බැඳිලා සිටීමේ චේතනාවෙන් සිදු කරන පොරොන්දුවකට අපි කියනවා මොකක් කියලාද? අර්පණයක් කියලා. හරි පුතේ මේ අර්පණය නැත්තම් මේ පොරොන්දුව වළංගු වෙන්න නම් අද ඔය කියන්න අපාලේ කියන පොරොන්දු සේරම අපි මේ ගිවිසුම් නීතිය අර්ථය පිළිගන්නේ නැහැ. ඒ පිළිගත හැකි අර්පණයක් පිළිගත හැකි යෝජනාවක් නැත්තම් අර්පණයක් බවට පත් වෙන්න නම් මෙන්න මේ කරුණු තුන තියෙන්න ඕනේ. කරුණු තුනක් ඇතුළත වෙන සියලු අපොරොන්දු අපි ගිවිසුම් නීතියේදී අර්පණයක් විදිහට පිළිගන්නවා. ඒතකොට පුතේ සමහර වෙලාවල් වල ඔයාලටත් මේවා වෙලා මොකක්ද මේ වෙලා තියෙනදී බැඳී සිටීමේ චේතනාවකින් තොර ඔහේ කරන ප්‍රකාශයන් වලට අහු වෙනවා ඇති. එහෙම නැත්නම් මේ පැහැදිලි හෝ නිශ්චිත නොවන පොරොන්දු වලට ඔය අහු වෙනවා ඇති. මෙහෙම කිව්වොත් විභාගේ පාස් වෙන්නකො එහෙම වුණොත් මොකක් හරි කරන්න. එහෙම වුණොත් මොකක් හරි කරන්න. නිශ්චිතයිද? නිශ්චිත නැහැ. බැඳී සිටීමේ චේතනාව හරි පාස් වෙන්නකො ඉස්සරලා. අන්න චේතනාවක් නැහැ. ඔයා ඉස්සරහට නඩු තීන්දුවත් එක්ක කතා කරනවා. ඊළඟ එක තමයි මෙහෙම යෝජනාවක් කරා කියලා. අර්පණයක් කරා කියලා අර්පණලාභියාට sannivedanaya වෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ අර්පණලාභියා එක දැනගෙන තියෙන්න ඕනේ අනේ එහෙම යෝජනාවක් කරා කියලා. එතකොට තමයි සිතින් විතරක් කර ඉන්න වෙන්නේ. මොකද අරයා දන්නේ නැහැ. sannivedanaya වෙලා නැහැ. එහෙනම් ඒ අර්පණය sannivedanaya වෙන්න ඕනේ. මෙන්න මේ කරුණු තුන ඉෂ්ට වෙනවා නම් යුසුම් නීතියදී අපි අර්පණයක් විදිහට ඒක පිළිගන්නවා. ලියන්න යටින් මෙහෙම ඔයාලට ලියන්න තියෙනවා. වළංගු අර්පණයක් සදා පැවතිය යුතු මූලිකාංග. එක බැඳී සිටීමේ චේතනාව පැවතිය යුතුයි. බැඳී සිටීමේ චේතනාව පැවතිය යුතුයි.
හරි දෙක පොරොන්දුව පැහැදිලි හා නිශ්චිත විය යුතුයි. පොරොන්දුව පැහැදිලි හා නිශ්චිත විය යුතුයි. බලන්න කියනවා පුතේ තුන්වෙනි එක ලියන්න කලින් පොඩි නඩු තීන්දුවක් තියෙනවා බලන්න. ගන්තීන් එදිරිව ලීන් කියන නඩු තීන්දුව. මේ පෙරගත්තු මම කරපුවා නෙමෙයි මේ පෙරගත්ත නඩු තීන්දුව. මේවා හරි ජනප්‍රියයි. බලන්න කියව ගන්න බලන්න ඔය නඩු තීන්දුව. මොකද්ද කියලා තියෙන්නේ? අක්ෂයෙක් මිලදී ගැනීම සඳහා අර්පණයක් කරමින් අර්පණකරු ප්‍රකාශ කළේ තමායම අශ්වයා පවුම් 30කට මිලදී ගැනීමට කැමැති බවත් අශ්වයා ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වන තරගයේදී දිනීමට වාසනාවන්ත වූවහොත් තවත් පවුම් 30ක අතිරේකයක් ගෙවන බවත් මේ අර්පණය පිළිගත් පසු කඩ කරන ලද ගිවිසුමක් කඩ කරන ලද අතර ගිවිසුම කඩ කිරීම පිළිබඳ පැවරු නඩුවේදී අධිකරණය ප්‍රකාශ කළේ අශ්වයා දිනීමට වාසනාවන්ත වූවහොත් නිශ්චිත හෝ පැහැදිලි ප්‍රකාශයක් කරලා නැහැ. පුතේ වූවහොත් නිශ්චිත නැහැ. ඒ කියන්නේ දිනුවොත් වෙනවා. වැරදුනොත් නැහැ. නිශ්චිත නැහැ. අන්න ඒ වගේ වෙන්න බෑ. ගිවිසුමක් කරන අර්පණය පැහැදිලි හා නිශ්චිත වෙන්න ඕන. ඔයාට ඉදිරියේදී වාට එන එක එක අර්පණ තියෙයි. ඒ අර්පණයන් වලදී වා හොඳට බලන්න බැදී සිටීමේ චේතනාව තියෙනවද? ඒ වගේම බලන්න පොරොන්දුව පැහැදිලි නිශ්චිතයිද කියලා. සමහර ඒවා තියෙනවා කියන්නම් වාලේ කියන වචන පමණයි. හරි? ක්‍රියාවෙන් පෙන්න ගන්න බෑ. හරි? සමහර කට්ටියත් එහෙමයි. ලොකුවට හිතාගෙන ලොකු මවාගෙන ගියාට ලැබෙන දෙයක් නෑ. සමහරවිට පළවෙනි පාර විභාගෙත් ඇනුනම තමයි තේරෙන්නේ අනේ මේ මිනිස්සු කරලා තියෙන්නේ බොරුවක්. නිශ්චිතතාවයක් හෝ පැහැදිලිතාවයක් නෑ කිය. ඒවා තේරෙනකොට වැඩේ වෙලා ඉවරයි. ඒක පැහැදිලිව කිව්වත් තේරුම් නොගන්න පිරිසක් අර පේන්නේ නැති දෙයක් පස්සේ ලව. ඒක තමයි පුතේ හරියට sannivedanaya නොවීම. තුන්වෙනි කරුණ. එහා පැත්තට යන්න. අර්පණලාභියා වෙත sannivedanaya වී පැවතිය යුතුයි. එහා පැත්තේ ලියා ගන්න. අර්පණලාභියා වෙත sannivedanaya වී තිබිය යුතුයි. ඒ කියන්නේ අර්පණලාභියාගේ අර්පණය අර්පණදායකගේ අර්පණය අර්පණලාභියාවේ නොදැන සිටිනා
ඒ දන්නේ නැත්නම් අර්පණලාභියාට එහෙම එකක් කරාද කියලා දන්නේ නැහැනේ මම. එහෙම දන්නේ නැත්නම් ඒක වළංගු අර්පණයක් වෙන්නේ නැහැ කියලා කියනවා. බලන්න කියන උදාහරණයක නැති වූ බල්ලා ස්වාධීනයෙකුට 50000ක ත්‍යාගයක් දෙන බව අර්පණයක් කර ඇති අවස්ථාවකදී ඒ නොදෙන බල්ලා ස්වාධීනයෙකුට ත්‍යාගී අයිතිවාසිකම් කිව නොහැක. මේ හිතන්න ඔය බල්ලා නැති වෙලා. ඒ කියන්නේ නැති වෙලා කියන්නේ මැරිලා නෙමෙයි. ඔය හරි ගිහින් අනේ අහුවෙන කෙනා දන්නවා මේ අහවල් ගෙදර බල්ලා නේද මේ අදිදින්නේ කියලා පාරක් ගන්න. සමහර බල්ලොත් එහෙමයි. අරන් යනවා ගිහින් දෙනවා මේන් ඔයාලා බල්ලා පාර හිටිය කෙනාවක්. හැබැයි ඒ වෙනකොට ඒ ගෙදර කට්ටිය මේ බල්ලා නැති වුණායේ මේ බල්ලා සොයා දෙන කෙනෙකුට මෙච්චර මුදලක් දෙනවායි කියලා සංනිවේදනයක් කරලා තිබ්බත් මේ පුද්ගලයා ඒක දන්නේ නැත්තම් පස්සේ ගිහින් කිව්වොත් අනේ ඔයාලා මට මේක මෙහෙම කිව්වේ නෑනේ මම ගෙනල්ලා දුන්නා මට ඒ ටැග් දෙන්නේ නැත්තේ කියලා. එතකොට අහන්න තියෙන්නේ ඒ ගෙනල්ලා දෙන වෙලාවේ ඔයා මේක දන්නවද නැද්ද? ගෙනල්ලා දෙන වෙලාවේ දන්නේ නැත්තම් එයාට සංනිවේදනය වෙලා නැහැ. එහෙනම් මේක වළංගු අර්පණයක් වෙලා නැහැ. වළංගු අර්පණයක් වෙන්න නම් අර්පණලාභියාට පුතේ අර්පණදායි කියපු දේ මොකද වෙලා තියෙන්න ඕන? සංනිවේදනය වෙලා තියෙන්නේ. බලන්න ඔයාලට දීලා තියෙනවා ප්‍රශ්නයක් විභාගයේ ආපු ප්‍රශ්නයක්. වැදගත් ලියකිලි කීපයක් අඩංගුව තිබූ සමන්තිගේ පසුම්බිය නැති විය. එය සොයාගෙන විද්දෙන ඕනෑම අයෙකුට රුපියල් 10000ක තෑග්ගක් පිරිනමන බව ඇය දැන්වීමක් මගින් අර්පණය කරයි. දෙකක් දාලා පර්ස් එක ගෙනලා දුන්නු කෙනෙක්ට 10000ක් දෙනවා කියලා. කෙසේ හෝ මෙම අර්පණය දැන නොදැන සිටි ගැන අර්පණය ගැන දැන නොසිටි සමන්ත පසුම්බිය හමු වී සමන්තර පසුම්බිය හමු වී ඇති අතර එය සමන්තිට ගෙන විද්දෙයි. සමන්ත විසින් සමන්තිට ගිහින් දීලා මෙන් වායක වැටලා තිබ්බා කියන පර්ස් එක. ඒ සඳහා ත්‍යාගයක් පිරිනමන බව කර ඇති අර්පණය ගැන සමන්ත පසුව දැනගන්නට ලැබී එමතාගේ ඉල්ලා සිටි. පසුව දැනගන්නට ලැබී දෙන වෙලාවේ දන්නේ නැහනේ. පස්සේනේ දැනගෙන තියෙන්නේ. දෙන වෙලාවේ දැනගත්තා නම් මොකක් හරි කියන්න තිබ්බා. සමන්ති ත්‍යාගයේ පිරිනැමීම ප්‍රතික්ෂේප කරයි. ත්‍යාගය ලැබීමට සමන්තට ඇති අයිතිවාසිකම් පිළිබඳ ඔහුට උපදෙස් දෙන්න. මොකද්ද කියන්න තියෙන්නේ? කියන්නේ ඉස්සෙල්ලා අර්පණය කියන්නේ මොකද්ද කියලා. අර්පණය කියන්නේ මොකද්ද? බැදී සිටීමේ චේතනාවෙන් සිදු කරන පොරොන්දුවක් තමයි අර්පණය කියන්නේ. ඔය ලියද්දී ඕක ලියන්න. ඒ අර්පණය වළංගු එකක් වෙන්න නම් පහත මූලිකාංග තුන අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ. මොනවද මේ මූලිකාංග තුන? බැදී සිටීමේ චේතනාව, පොරොන්දුව පැහැදිලි හා නිශ්චිත වීම, තුන්වෙනි එක අර්පණලාභියා වෙත සංනිවේදනය වී තිබීම. මෙන්න මේ කියන කරුණු තුන සමන්විත වෙනව නම් පමණයි ඒක වළංගු අර්පණයක් බවට පත් වෙන්නේ. එතකොට පුතේ මේ සිදුවීමේදී වා කියනවා මෙම සිද්ධියේදී සමන්තිගේ මුදල් පසුම්බිය සොයා දුන් සමන්ත ඒ ලබා දෙන අවස්ථාවේ අර්පණය පිළිබඳ මොකද වෙලා තිබිලා නැත්තේ? දැනගෙන ඉඳලා. එහෙනම් සමන්ති විසින් කරපු අර්පණය සමන්තට මොකද වෙලා නැත්තේ? සංනිවේදනය වෙලා. එහෙනම් ඒක වළංගු අර්පණයක් වෙලා නෑ. එයා පස්සේ ගිහිල්ලා මේක ගෙවන් දිවිලුවක් ගෙවන් විදියක් නෑ. මොකද ඒ කරපු අර්පණය වළංගු එකක් වෙලා නැත්තේ හේතුව සංනිවේදනය නොවීම. ඔන්නෝක ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. කොහොම උත්තර ලියන්න? දැනට ලියන්න යන්න. පාස් පේපර් කතා කරනවා දැන් ඊළඟ සතියේ. තෝරවා මට කොටසක් වාට අල්ලගෙන දෙන්න ඕනේ. පාඩම් කරන්න තියාගන්න ඕනේ. ගෙදර නිකන් ඉන්නේ. ඒ නිසා ඒ කියන කොටස් ටික මම හදලා මම ඔයාව ගන්නන් ලියන්න. එතකම් මේවා ලියන්න ඕනේ. දැන් මේ සිද්ධියට දාලා ප්‍රශ්නේ දීලා තියෙන්නේ. මෙහෙම නෑ ඔයා ගිහිල්ලා ඒ ටිකෙන් පොත ගන්න. ඔයාලා දන්නවනේ ඔයාලා මේක දන්නවනේ. මේ තියෙන්නේ ඒ ටිකේ පොත. මේකකින් ගන්නකො. බලන්න පොතේ සයිස් එක. කියවන්නකො මේක කරන්. තේරෙනවද මෙලෝදියක් කියලා බලන්න. හේතුව ඇයි? විෂය කරුණු අන්තර්ගත වීම වැඩි. සාරාංශ කරලා. බලන්න මේකේ සාරාංශයක් තියෙනවා. හරි සරලයි අල්ල ගන්න තියෙන කොටස. ඒකට අදාළ ප්‍රශ්නයක් දාලා සිද්ධිය විස්තර කරලා තියෙනවා. එහෙනම් පුතේ අපි මේ කරන්නේ වාව නිවැරදි ගමන් මගට පැහැදිලි හා නිශ්චිත තැනකට යවන්න.
අනිත් එක තමයි අපි කට කැඩෙනකන් කියනවා අධ්‍යාපනය පුතේ මේ විදියට හරි ලබන්න සමහරු ගෙදරට වෙලා සැපේ ඉන්නවා පන්ති පටන් ගත්තාම ව කරන්නම් කියන. ඒකට යාකට යන්න තියෙන ගමන අමාරුයි. අර්පණයක් නැත්තම් අපි කියන්නේ මේ විදිහේ යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරයන් තුනක් තියෙනවා පුතේ. ලියා ගන්න තුන. ඌව හරිය සරලයි. අර්පණය සිදු කළ හැකි ආකාර තුනයි. එක ලිඛිතව දෙක වාචිකව තුන ඇඟවීමෙන්. එහෙනම් අර්පණයක් යෝජනාවක් වාචිකව කරන්නත් පුළුවන් ලිඛිතව කරන්නත් පුළුවන් ඇඟවීමෙන් කරන්නත් පුළුවන්. අපි කියන්නේ ඉඟි පෙන්නලා පෙන්නන්නත් පුළුවන්. ලිඛිතෝ වාචිකෝ ඇඟවීමෙන් කරන මේ යෝජනාව පුතේ කරන්න පුළුවන් පාර්ශව තුනක් තියෙනවා. එක්කෝ එක පුද්ගලයෙක්ට කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගල කණ්ඩායමකට කරන්න පුළුවන්. සමස්ත ලෝකවාසීන්ටම කරන්න පුළුවන්. යෝජනාව කරන්න පුළුවන් කී දෙනෙක්ටද? නිශ්චිත පුද්ගලයෙක්ට. ඔයාට පුළුවන් එක්කෙනෙක්ට. නැත්නම් ඔයාලා සෙට් එකට කණ්ඩායම. නැත්නම් සමස්ත ලෝකවාසීන්ට ලියන්න එනවා. අර්පණය සිදු කළ හැක්කේ කා වෙතද? එක නිශ්චිත පුද්ගලයෙකු වෙත. උදාහරණයක් X නැවැත්තා තම නිවස Y ට රුපියල් 10,10,000කට විකිණීමට කැමැති බව ප්‍රකාශ කරා. එක පුද්ගලයෙක්ට නිශ්චිතයි Y ට විතරයි ප්‍රකාශ කරේ. දෙක යම් නිශ්චිත පුද්ගල කණ්ඩායමක් වෙත. බලන්න කියලා තියෙනවා ඒ සමාගම සිය මෝටර රථ ලක්ෂ 5කට තම සමාගමේ සේවකයන්ට විකිණීමට කැමැති බව ප්‍රකාශ කරා. සමාගමේ ඉන්න සේවකයන්ට තමයි කියලා තියෙන්නේ 5කට විකුණනවා කියන කණ්ඩායමකට. තුන සමස්ත ප්‍රජාව වෙත. වරාගෙන ලියන්න මුළු ලෝව වෙත. බලන්න නඩු තීන්දුවක් දීලා තියෙනවා. නඩු තීන්දුවක්. සමාගම පුවත්පතක දැන්වීමක් පළ කරමින් තම සමාගමේ බෙහෙත් වර්ගයේ නියමාකාරයෙන් පාවිච්චි කරන අයෙකුට සෙම්පතික්ෂාව ශනිකව සුවවන බව ප්‍රකාශ කරන ලදී. එය තහවුරු කරනුවස් එසේ සුව නොවූ අයෙකුට පවුම් 100ක ත්‍යාගයක් ලබා දෙන බවත් ඒ සඳහා පවුම් 1000 බැංකුවේ තැන්පත් කර ඇති බවත් ප්‍රකාශ කරන ලදී. කලයි නැමැති අදාළ ඖෂධය පාවිච්චි කළද ඇයට සෙම්පතිස්සාව සුව නොවූ නිසා ඇය ත්‍යාගයේ ඉල්ලා සිටි අතර සමාගම තමන් කලයිල් නැමැත්තියට අර්පණය නොකළ බව පවසන ලදී. මෙහිදී අධිකරණය පැවසුවේ මුළු ලොවටම අර්පණය කළ හැකි අතර කලයිල් නැමැත්තිය ඖෂධය භාවිතා කිරීම තුළින් එය ප්‍රතිග්‍රහණය කර ඇති බැවින් ඇය වෙත අදාළ ත්‍යාග මුදල ගෙවන බවයි. පුතේ ඔයාලා අපි කිව්වේ නැහැ කියලා කියන්න එපා. එහෙම බෑ මේ කතාවේ කියන්නේ. සමස්තයට කිව්වා. අනේ අපිට කිව්වේ නෑ ඒකටත් එක්ක තමයි කිව්වේ. එහෙනම් නිශ්චිත පුද්ගලයෙක්ට කරන්න පුළුවන්, කණ්ඩායමකට කරන්න පුළුවන්, සමස්ත ලෝකයටම කරන්න පුළුවන්. ඔන්න ඔය අර්පණය. ඒත් එක්කම මේ අර්පණය එහෙම නැත්නම් මේ යෝජනාව පුතේ මෙන්න මෙහෙමත් වෙන අවස්ථා දැකලා තියෙනවා. ඔයා කඩවල වලට ගිහින් තියෙනවනේ.
ඔය බඩු ගන්න යනවනවා කඩවල් වලට. ඔන්න ඔය කඩවල් වලට යනකොට සේල් කියලා ගහලා තියෙනවා. හරි? සේල් කියලා. ඒ වගේම ගහලා තියෙනවා වීදුරු කවුළුවේ එක එක භාණ්ඩ වල මිල ගණන්. වීදුරු කවුළුවේ එක එක භාණ්ඩ වල මිල ගණන්. 100යි මේක 2500යි. කවුළු වල ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම ටෙන්ඩර් දාන ඔයා දැකලා තියෙනවා. ඊට පස්සේ වෙන්දේසි පවත්වන ඔයා දැකලා තියෙනවා. එක්ක මේක තුන්වරක් කෑවරයි දෙවරක් කෑවරයි කියලා විකුණන් ඒ වගේ. ඒ වගේම කඩේට ගිහින් අහනවා මේක කීයද? ඔක 3500. අන්න ඒ වගේ කියන ප්‍රකාශයක්. නැත්තම් හරියට අපිට පෙන්වලා තියෙන වීදුරු කවුළුවේ ගහලා තියෙන 1800යි කියන එක අර්පණයක් නෙවෙයි. ඒක අර්පණයක් වෙන්නේ නැහැ. ඒක මොකක්ද? අර්පණය සඳහා ආරාධනා කිරීමක්. ඒ කියන්නේ පුතේ කැමැතිනම් ගනිල්ල. ගන්නමයි කියලා කියන්නේ නැහැ. අර කඩේ ගිහින් ආන්නේ ඔක කීයද 3500. ඌ කියනවාද මේක 3500ටම ගන්න කියලා? නෑ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. ඒක අර්පණයක් බව. ඔයා දැන් කිව්වනේ 3500යි කියලා. මම දන්නේ නැති මම අහපු එකට මම කිව්වා. හරි? අන්න එහෙම ප්‍රශ්නයකට උත්තරයක් දුන්නා. ප්‍රදර්ශන කවුළුවේ දාලා තිබ්බා. අර විදිහට සේල් වගේ පැවැත්තුවා. පුතේ ඒ වගේන් අපි කියන්නේ මොනවද? අර්පණයක් වුණා කියලා. ඒ කියන සිදුවීම් සියල්ලම කියන්නේ මොකද්ද? අර්පණය සඳහා ආරාධනා කිරීමක් පමණයි. අර්පණය වෙනයි ආරාධනා කිරීම වෙනයි. අර්පණය කියන්නේ නෛතික බැඳී ඉන්නවා. ඊට පස්සේ පොරොන්දුව නිශ්චිත වෙනවා. අර වගේ sannivedana වෙනවා. මේ වගේ බැඳිච්ච දෙයක් තමයි අර්පණය. හැබැයි අර්පණය සදා ආරාධනා කිරීම කැමැති නම් ඇවිත් සුදු ඉල්ලීමක්. කැමැති නම් ඇවිල්ලා ගනින්න. ඉල්ලීමක් කරනවා. අර්පණය ඉල්ලීමයි අතර වෙනස්කමක් තියෙනවා. ලියන්න. ඔතන තියෙනවා පුතේ අර්පණය සහ අර්පණය සදා ආරාධනා කිරීම අතර වෙනස. ලියන්න මේක. අර්පණයක් යනුවෙන් අදහස් කරන්නේ බැදී සිටීමේ චේතනාවෙන් යුක්තව කරනු ලබන පොරොන්දුවක් වන අතර ඒ තුල බැදී සිටීමේ චේතනාවක් හෙවත් නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාවක් පවතී. අලුත් ඡේදයකින් ලියන්න එතනම එසේ වුවද අර්පණය
අර්පණය සඳහා ආරාධනා කිරීමක් ලෙස අර්පණය සඳහා ආරාධනා කිරීමක් ලෙස අර්පණය සඳහා ආරාධනා කිරීමක් ලෙස හඳුන්වනු ලබන්නේ හුදු ඉල්ලීමක් වන අතර හුදු ඉල්ලීමක් වන අතර ඒ තුල නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාවක් දක්නට නොමැත. පොදු ඉල්ලීමක් වන අතර ඒ තුල නෛතික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ චේතනාවක් දක්නට නොමැත. එහෙනම් පුතේ අර්පණය තුල තියෙනවා මොකද්ද? නෛතික බැඳීමේ චේතනාව. අර්පණය සඳහා ආරාධනා කිරීම තුල බැඳීමේ චේතනාවක් නැහැ කියන එක ඔයා ග්‍රහණය කරගන්න ඕන. යම් යහ පැත්තක සංග්‍රහ කිරීමට කෙරෙන ආරාධනා සම්බන්ධයෙන් වන උදාහරණ ඊට උඩින් ලියා ගන්න. අර්පණය සඳහා කරන ආරාධනා කිරීම සම්බන්ධයෙන් උදාහරණ. මෙන්න මේ අවස්ථාව පුතේ හොඳට මතක තියාගන්න. ඔයාට අර්පණය කරන්නේ නැහැ. ඒ ඔයාට හුදු ඉල්ලීමක් කරනවා. එක කවුද ගෑගන්නේ? එක සංග්‍රහ කිරීමට කරන ආරාධනාවලට උදාහරණ එක සාප්පුවල වීදුරු ප්‍රදර්ශන කවුළු තුල සාප්පුවල වීදුරු ප්‍රදර්ශන කවුළු තුල මිල ලකුණු කළ භාණ්ඩ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම. සාප්පුවල වීදුරු ප්‍රදර්ශන කවුළු තුල විදුරු ප්‍රදර්ශන කවුළු තුල මිල ලකුණු කළ භාණ්ඩ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම. බලන්න කියනවා උදාහරණයක් දීලා නඩු තීන්දුවක පිහි වර්ගයක් විකිණීම හෝ විකිණීම අර්පණය කිරීම තහනම් කර නීතියක් පැවති අතර අදාළ ආයතන එකී පිහි වර්ගයේ වීදුරු ප්‍රදර්ශන කවුළුවේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පැවති නඩුවේ අධිකරණයේ ප්‍රකාශ කළේ අදාළ ආයතන අර්පණය සඳහා ආරාධනා කිරීමක් කළ ඇති බැවින් නීතිය උල්ලංඝනය කරලා නැහැ. ඒ පිය විකුණන්න තහනම්. හැබැයි ඒක වීදුරු ප්‍රදර්ශන කවුළුවේ තිබ්බා. නඩුවක් දැම්ම මුන් ඒ පිය විකුණනවා කියලා. හැබැයි ගිහින් කිව්වා අධිකරණය කිව්වා මොකද්ද? මෙයා මේක විකුණන්න නෙමෙයි තිබ්බේ ප්‍රදර්ශනයක් සඳහා ආරාධනා කිරීමක් පමණයි කියලා. නෛතික බැඳීමේ චේතනාවක් නැහැ. දෙවෙනි අවස්ථාව
ස්වයං සේවා වෙළඳසැල්වල ස්වයං සේවා වෙළඳසැල්වල මිල ලකුණු කළ භාණ්ඩ ස්වයං සේවා වෙළඳසැල්වල මිල ලකුණු කළ භාණ්ඩ ප්‍රදර්ශන කවුළු තුල විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම ස්වයං සේවා වෙළඳසැල්වල දැකලා තියෙනවා අපිනේ ග්‍රෑම් 150යි මෙහෙමයි එහෙම මිල ලකුණු කරපුවා ගහලා තියෙනවා. ඒ කියන්නේ උඹලා ගනිල්ලා කියලාද? කැමති නම් ගන්න. හුදු ඉල්ලීමක් කරලා තියෙනවා, පෙන්නලා දීලා තියෙනවා මේ භාණ්ඩේ මෙහෙමයි කියලා. ඒක ආරාධනා කිරීමක් විතරයි, අර්පණයක් නෙමෙයි. බලන්න නඩු තීන්දුවක් දීලා කියනවා ඖෂධය වේදිකු නොමැතිව විකිණිය නොහැකි ඖෂධ ස්වයං සේවා වෙළඳසැල් වල රාක්පල අසුරා තැබීම මගින් අර්පණය කරනු ලබන්නේද යන්න මෙහිදී මතු ගැටලුවක් අතර ඊට පිළිතුරු වශයෙන් දීලා තියෙන්නේ මේවා ස්වයං සේවා වෙළඳසැල් මිල ලකුණු කරපු බාන රාක්පල තැබීමෙන් අර්පණයක් වෙන්නේ නැලු. ඒ සඳහා ආරාධනා කිරීමක් කැමැති අය පමණක් ඇවිත් ඉල්ලන්නේ. ඉල්ලීමක් හුදු ඉල්ලීමක් පමණයි කියලා කියනවා. මම කියපුවා නෙමෙයි ඔන්න ඔය නඩු තීන්දුව ආටෝ ඉන්ටර්නෙට් එකේ වුණත් ගහලා බලන්න ඕවා නඩු තීන්දුව ඇත්තේ ඒවා බොරු ඒවා නෙමෙයි. තුන්වෙනි එක ටෙන්ඩර් දැන්වීම. ඒ කියන්නේ පුතේ අපි හිතමු ඔය මොකක් හරි වැඩසටහනක් කරන්න නැත්තම් මොකක් හරි භාණ්ඩයක් මිලද ටෙන්ඩර් දානවා කිව්වොත්. මට කැමති මිල මම දානවා, තව ඔයාට කැමති මිල දානවා. ඔහොම 10 15 දෙනෙක් දැම්මාම ටෙන්ඩරේ දෙන්න ඕන මටමයි කියන්න බෑ. මම කරේ මොකද්ද? ඒ සඳහා ආරාධනා කිරීම. හුදු ඉල්ලීමක් කරා කැමති නම් මටත් දියන් කියලා. ඊළඟට කොටස් නිකුතුවක් හා සම්බන්ධ දැන්වීම. 4. කොටස් නිකුතුවක් හා සම්බන්ධ දැන්වීම. ඒ කියන්නේ පුතේ කොටස් නිකුතුවක් හා සම්බන්ධ දැන්වීම කියන්නේ සමාගමක් කොටස් නිකුත් කරන්න දැන්වීමක් දාලා තියෙනවා. ඔයා ඒ දැන්වීම කියෙව්වා. කියවලා ඔයා ගිහින් කියනවා සමාගමට මම මේ දැන්වීම දැක්කා මට කොටස් ටික දෙන්න කියලා. නෑ, කැමති කෙනෙක් ඉන්නවනම් මේ සඳහා ඉදු කරන්න. 5. වෙන්දේසි පැවැත්වීම හා සම්බන්ධ දැන්වීම. වෙන්දේසි පැවැත්වීම හා සම්බන්ධ දැන්වීම. වෙන්දේසි පැවැත්වීම හා සම්බන්ධ දැන්වීම. අහවල් දවසේ අහවල් වෙලාවේ අහවල් භාණ්ඩ වෙන්දේසි කරනවා. හරි? එහෙම කියලා දැන්වීමක් දාලා තියෙනවා පත්තරේ. බලන්න නඩු තීන්දුවේ කියවලා. එන්විසින් ලීබඩු වෙන්දේසියක් නිශ්චිත දිනක් සඳහන් කර නිශ්චිත ස්ථානයකදී පවත්වන බවට දැන්වීමක් පළ කරන ලදී. එකී දැන්වීමට ප්‍රකාරව එක් විසින් බොහෝ දුර බැර සිට ලීබඩු මිලදී ගැනීම සඳහා අදාළ දිනේ අදාළ ස්ථානයට පැමිණි අතර එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ එදින එකී ස්ථානයේ ලීබඩු වෙන්දේසියක් නොපවත්වන බවේ. යුසුම කඩ කිරීම සම්බන්ධව එක් විසින් නඩු පවරන ලද මෙකී නඩුවේදී වෙන්දේසිය පිළිබඳ දැනුම් දීම හුදෙක් අර්පණය සඳහා ආරාධනා කිරීමක් පමණක් වන බැවින් යුසුම් කඩ කිරීමක් සිද්ධ වෙලා නැහැ. වෙන්දේසියට ඇඩ් එක දැක්ක පමණින් අපි අර්පණයක් කරන්න බෑ. ඒක සඳහා ආරාධනා කිරීමක් පමණයි. ගිහින් බලද්දි නෑ කියලා අපිට නඩු දාන්න බෑ. ඒක ආරාධනා කිරීමක් පමණයි. 6. ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ප්‍රකාශ කරන ලද්දක්. 6. ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් ප්‍රකාශ කරන ලද්දක්.
ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ප්‍රකාශ කරන ලද්දා. මම කියවා කඩේට ගිහින් අහනවා මේක කීයද? ඒක ඒ ගානටම දෙන්න ඕන කියන්නේ නැහැ. සමහරට ඒක මිල වැඩි වෙන්නත් පුළුවන්, සමහරට අඩු වෙන්නත් පුළුවන්. බලන්න කියනවා එක් විසින් එක් සතු දේපලක් විකුණන අවම මිල විදුලි පණිවිඩයක් මාර්ගයෙන් එක්ගෙන් විමසන ලදී. එච් අහනවා එක්ගෙන් දේපලක් විකුණන්න දාලා තියෙනවා ඔයාගේ අවම මිල කීයද කියලා විදුලි පණිවිඩයක් ටෙලිග්‍රෑම් එකේ. ඊට ප්‍රතිචාරිකව එක් විසින් අදාළ දේපල විකිණීමේ අවම මිල පවුන්ඩ් 900ක් වන බව දන්වන ලදී. අර ඇහුවා ප්‍රශ්නේ ඔයා කීයද ඕක විකුණන අවම මිල? මෙන්න මම යවුවා උත්තරේ පවුන්ඩ් 900යි. ඊට ප්‍රතිචාරිකව එක් විසින් තමා එම දේපල මිලදී ගැනීමට සූදානම් බවක් තමා වෙත එකී දේපලට අදාළ හිමිකම් ඔප්පුව තැපැල් කරන එවන ලෙසත් දන්වා යවන ලදී. කෙසේ වුවද මේදී එක් විසින් අදාළ දේපල විකිණීම ප්‍රතික්ෂේප කළ අතර ඒ සම්බන්ධයෙන් එක් විසින් පාරණ නඩුවේදී අධිකරණය විසින් ප්‍රකාශ කර ලද්දේ අසන ලද පැනයකට පිළිතුරක් සැපයීම අර්පණයක් නොව අර්පණය සඳහා ආරාධනා කිරීම. නම ඇහුව පමණින් කැමැති අය සිටීම අර්පණය සඳහා ආරාධනා කිරීමක් පමණයි. අවසානයේ පුතේ ඔන්න අර්පණය කරා, අර්පණය දැනගත්තා, අර්පණය කරන්න පුළුවන් ආකාර දැනගත්තා, වළංගු අර්පණයක තියෙන ඕන දේවල් දැනගත්තා, අර්පණය සිදු කරන්න පුළුවන් පුද්ගලයෝ දැනගත්තා, අර්පණය සහ අර්පණය සඳහා ආරාධනා කිරීම දැනගත්තා. අවසානයේ අර්පණය මොකද වෙන්නේ? අවසානයේටපත් වෙන අපේ අර්පණය නැත්නම් අපි කියන යෝජනාව ව්‍යාප්ත වෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ නැති වෙලා යනවා. එහෙම නැත්නම් අර්පණය වළංගු රහිත වෙනවා. එහෙම වෙන්න පුළුවන්. අවසානයේටපත් වෙන්න පුළුවන්. ප්‍රධාන අවස්ථාවන් තියෙනවා පුතේ ඔයාලට මම දීලා හතරක්. එක කල්ලිකුත් වීම හේතු කොටගෙන ඒක වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එක අර්පණය සඳහන් කාලයේ ඉක්ුත් වීම 2020 12/13 දක්වා පමණි. ඒ 13න් පස්සේ ඒක වළංගු නැහැ. අර්පණය සඳහා කාලය ඉක්ුත් වීම. ඊළඟට සාධාරණ කාලයක් ඉක්ුත් වීම. සාධාරණ කාලය. දැන්වීම පළ කර මාස 3ක් ඇතුළත සාධාරණ කාලය කිව්වතරද මාස 3යි. එහෙනම් මේ වගේ නිශ්චිත දිනයක් වෙලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාධාරණ කාලයක් තුලක් අවසානයේටපත් වෙන්න පුළුවන්. මොකද්ද? කල්ලිකුත් වීම හේතු කොටගෙන. දෙවෙනි එක දෙක කියන තැන ස්ථන ඉස්සරහින් ලියා ගන්න. ඉල්ලාස් කර ගැනීම හේතු කොටගෙන. ඒ කියන්නේ පුතේ අර්පණය කරා නෑ ආයේ ඒක කරන්නේ අපි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. ඉල්ලාස් කරගන්න. එතකොටත් අර තිබ්බ අර්පණය නැතුව යනවා. 3 ව්‍යර්ථ වීම. ව්‍යර්ථ වෙන්න පුළුවන් පුතේ ආකාර 3කින්. වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. එක තමයි විෂය වස්තුව විනාශයටපත් වීම.
විෂය වස්තුව විනාශයටපත් වීම. මෙහෙම වාහනයක් විකුණන්න තියනවා කියලා ආඩ් එකක් දානවා. වාහනේ කණ්ඩම් වෙන්නම හැප්පිලා නැති වෙලා යනවා. විෂය වස්තුව විනාශයි. අර්පණේ අවලංගු. ඊළඟට වෙන්න පුළුවන් පාර්ශවයේ මරණය. පාර්ශවයන්ගේ මරණය. පාර්ශවයකගේ මරණය. මරණය. එහෙම නැත්නම් සිහි විකල් භාවයටපත් වීම. මරණය එහෙම නැත්නම් සිහි විකල් භාවයටපත් වීම. හරියට ඔයාලට වෙන්නේ මතක නැහැ කිසිම දෙයක්. සිහි විකල් වීම. ඒ අවස්ථාවෙත් ඒ අර්පණය ව්‍යර්ථ වෙනවා. වැඩක් නැහැ. බල රහිත වෙනවා. අවසාන එක පවත්නා නීතිය. ජනවාරි 1 වෙනිදා සිට පොලිතින් භාවිතයේ තහනම් ගෙනාවු පොලිතින් වලට මොකද කරන්නේ? අන්න පවත්නා නීතිය යටතේ සමහර අර්පණයන් කරන්න බැරුව යනවා. 4 අර දීලා තියෙනවා 4 ප්‍රතික්ෂේප කිරීම හේතු කොටගෙන පිළිගන්නේ ප්‍රතික්ෂේප කරනවා. අනේ මේ නිකන් ඉන්න. ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප වීම පුතේ දෙකකින් වෙන්න පුළුවන්. එක ලියන්න ප්‍රකාශිතව හෝ ව්‍යංගේ. ප්‍රකාශිතව හෝ ව්‍යංගේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අනේ නිකන් ඉන්න. අපි ඕවල කැමති නෑ. ඉවරයි. කිව්වා. එහෙම නැත්නම් ප්‍රතිඅර්පණේ ප්‍රතිඅර්පණේ ඒ කියන්නේ අපි කඩේට ගිහින් භාණ්ඩයක් ගන්නකොට අහනවා ඔය භාණ්ඩ කීයද 300යි අපි කියනවා මට ඕක 2250ට දෙනවනම් 300යි කියපේක 250ට දෙනවනම් ගන්නවා එතකොට පුතේ මම ප්‍රතිඅර්පණයක් කරා අරයා 300යි කියපු අර්පණේ මම මොකද කරේ ප්‍රතිඅර්පණයකින් යාට කිව්වා මට 250ක් දෙන්න කියලා 250ක් දෙන්නම් කියලා එතකොට මොකද වුනේ 300 කියපු අර්පණය ප්‍රතික්ෂේප වෙනවා ප්‍රතිඅර්පණය බලන්න ඔයාලට දීලා තියෙන නඩු තීන්දුව ඔය නඩු තීන්දුව කියවලා W විසින් සිය ගොවිපළේ පවුම් 1000කට විකිණීම සඳහා ගොවිපළ පවුම් 1000කට විකිණීම සඳහා එක් වෙත අර්පණයක් ඉදිරිපත් කරන ලද අතර ඊට ප්‍රතිචාරිකව එක් විසින් අදාළ ගොවිපළ 950කට විකුණන්නේ නම් ඒ තමන් විසින් මිලදී ගැනීමට කැමැති බව දන්වන ලදී. W විසින් එය ප්‍රතික්ෂේප කරන ලද අතර ඒ මත එක් විසින් නැවත තමන් විසින් අදාළ ගොවිපළ පවුම් 1000කට මිලදී ගැනීමට කැමැති බව දන්වන ලදී. එසේ වුවද ඒ W විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර එකී පදනම මත එක් විසින් W ට විරුද්ධව කවරු නඩුවේ අධිකරණය විසින් පවරන ලද්දේ W ගේ ප්‍රතිඅර්පණය මත පවුම් 950ක මිලදී ගැනීම කියන ප්‍රතිඅර්පණය මත අවසානයේටපත් වී ඇති බැවින් ඉන්නතුරුව H කල අර්පණය W විසින් ප්‍රතික්ෂේප කිරීම මත මේක මොකද වෙලා තියෙන්නේ වළංගු කිවිසුමක් බවට පත් වෙලා නෑලු ප්‍රතිඅර්පණය 1000ට ගනින් බෑ 900ට ගන්න 1000 කියන අර්පණය නැති වුණා 950 නිසා ආපහු කියනවා මම 1000ටම ගන්නවා අර මොකද කරේ ප්‍රතික්ෂේප කිරීමෙන් අර්පණය වළංගු වෙන්නේ නැති වෙනවා ඔන්න ඔය අවස්ථාවලදී අර්පණයක් බල රහිත බවට පත් වෙනවා ප්‍රශ්නයක් තියෙනවා ඒ විසින් ලියාපදිංචි තැපෑල හරහා තමා නිවස රුපියල් දසලක්ෂයකට විකිණීම සම්බන්ධයෙන් B වෙත 2017 1 දින අර්පණයක් සිදු කළ අතර එකී අර්පණය 1/8 වන දින B වෙත sannivedanaya වන ලදී. B විසින් අදාළ අර්පණය ඊට පසු දිනම ප්‍රතිග්‍රහණය කරන ලදී. කෙසේ වුවද ඒ විසින් එකී අර්පණය 1/3 වන දින ඉල්ලා අස්කර ගැනීමට අදාළ ලිපිය B වෙත තැපෑලෙන් යවා තිබූ අතර මෙම ලිපිය B වෙත 1/12 වෙත ලැබුණි. මෙහි වළංගු ගිවිසුමක් පවතීද? පුතේ sannivedanaya වෙලා
අර්පණයක් නිවැරදිව වෙලා හැබැයි වැඩේ තියෙන්නේ එයා ඉල්ලාස් කරගෙන ඒ ලියුමත් අරයට sannivedanaya වෙලා ඇයි ප්‍රතික්ෂේප කිරීම නිසා අර්පණය මොකද වෙන්නේ බල රහිත වෙනවා එහෙනම් ඔබේ පිළිතුර හේතු දක්වන්න මේකේ වළංගු කිවිසුමක් නැහැ හේතුව අර්පණය ප්‍රතික්ෂේප කිරීම ඉල්ලාස් කර ගැනීම නිසා අර්පණය බල රහිත වෙලා තියෙනවා ඒ නිසා මෙතන වළංගු කිවිසුමක් ඇති වෙන්න විදියක් නැහැ ඊට පස්සේ යනවා ඔයාලට දීලා තියෙනවා පුතේ ප්‍රශ්නයක් ඔයාලට දීලා තියෙනවා ප්‍රශ්නයක් ගිවිසුම් නීතියේ එන අර්පණයක් අවසන් කළ හැකි ආකාර කිහිපයක් ඇත. අර්පණයක් අවසන් කළ හැකි එවැනි ආකාර දෙකක් පිළිබඳ කෙටියෙන් අපි හතරක් කිව්වා. හතරෙන් දෙකක් පිළිබඳව ඔයා පැහැදිලි විස්තරයක් කරන්න. ඔන්න පුතේ එක සාධකයක් ඉවරයි. ගිවිසුමක තියෙන ගිවිසුම් වල තියෙන කරුණු වටේ එකයි ඉවර. එකක් ඇදිච්ච දුරක්. වැදගත් සද්දස්ථානයක් ඔයා පහු කරා ගිවිසුම් නීතියේ එන පද ටිකක් ඔයාද හුරු වුණා අර්පණය ප්‍රතිග්‍රහණය අර්පණලාභියා අර්පණදායි ඊට පස්සේ ප්‍රතිස්ථාව ශක්නුතාවය හරි මෙන්න මේ වගේ පද ඔයාගේ කනට ඇහෙන්න ගත්තා ඒකයි මම කිව්වේ පුතේ ඔයා මේක අලුතෙන් ඉගෙන ගන්න එකක් මේවා අමාරු දේවල් නෙමෙයි පද මාරු වීම අපි කතා කරන භාෂාවේ තියෙන පද වෙනකොට නීතියේ පද එනවා. එහෙනම් ඔයා ඉස්සරහට යන්නේ දැන් යම් ප්‍රමාණයක ව්‍යාපාර නීතිය දන්න කෙනෙක් විදියට. එහෙනම් අපි ගිවිසුම් නීතිය යටතේ කතා කරපු අද කොටස් ටික ඔයා හොඳට බලා ගන්න ඕනේ.